අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ කෙටි කාලේ නිෂ්පාදන පිරිවැය පිළිබඳව. දැන් කලින් වීඩියෝ එකේ කලින් පන්තියේ අපි සාකච්ඡා කරා ඵලදාව ගැන. පුතාට මතකයිනේ? ආන්තික ඵලදාව, සාමාන්‍ය ඵලදාව නේද? කතා කරේ. පුතේ අද අපි සාකච්ඡා කරන්නේ කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය පිළිබඳවයි. කෙටි කාල නිෂ්පාදන පිරිවැයට මත්තෙන් පුතේ මම පොඩ්ඩක් ඔබේ අවධානය අරගෙන යනවා. මොකටද? මම පොඩ්ඩක් ඔබේ අවධානය අරගෙන යනවා කෙටි කාලයට. ඔබේ අවධානය අරගෙන යනවා මොන කාලෙටද පුතේ? කෙටි කාලයට. මොකද්ද කෙටි කාලය කියන්නේ? පුතේ කෙටි කාලය කියුවේ මෙන්න මේක. නිෂ්පාදන ආයතනයක් ස්ථාවර සාධක ස්ථාවරව තබාගෙන විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා කෙටි කාලය. මොකක්ද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් ස්ථාවරයේදෝ ස්ථාවරව තබාගෙන විචල්්‍යයේදෝ පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා කෙටි කාලය. එහෙනම් මෙන්න ස්ථාවරයේදෝ මෙන්න විචල්්‍යයේදෝ. එහෙනම් කියනවා පුතේ ස්ථාවරයේදෝ ස්ථාවරව තබාගෙන විචල්්‍යයේදෝ පමණක් වෙනස් කරමින් කටයුතු කරන කාලය කෙටි කාලය. හරිද? එහෙනම් කෙටි කාල යෙදවුම් වර්ග දෙකක් තියෙනවා. මොකද යෙදවුම් වර්ග දෙක? නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වැඩි කරන යෙදවුම්. නැත්නම් විචල්්‍ය යෙදවුම්. නිපදවන ප්‍රමාණෙත් එක්ක වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. මොනවද මේ ස්ථාවර යෙදවුම්? ගොඩනැගිල්ල, යන්ත්‍ර 50, මෙන්න මේ භූමිය පරිච්ඡේද 10. ඔන්න ස්ථාවරය. යන්ත්‍ර 50 භූමිය ওই ටික. හරිද? right. ඒ අනුව පුතේ බලන්න හොඳට මෙන්න ස්ථාවරයේදෝ අන්න විචල්්‍යයේදෝ. දැන් අපි කතා කරන්නේ ඕකේ පිරිවැය පැත්ත ගැන. දැන් අපි කතා කරන්නේ මොකද පුතේ? ඕකේ පිරිවැය පැත්ත ගැන. හරිද? දැන් අපි ඕකේ කතා කරන්නේ මොන පැත්ත ගැනද? පිරිවැය පැත්ත ගැන. හොස්ටෙල් පිරිවැය පැත්ත ගැන කතා කරමු. පුතේ පිරිවැය යෙදවුම් කොටස් ටිකයි. ස්ථාවරයේදෝමයි විචල්්‍යයේදෝමයි. පිරිවැයක් කොටස් දෙකකට බෙදෙනවා. ස්ථාවර යෙදවුම් වෙනුවෙන් දරන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. ස්ථාවරයේදෝම වෙනුවෙන් දරන පිරිවැය මොකක්ද පුතේ? ස්ථාවර පිරිවැය. විචල්්‍යයේදෝම වෙනුවෙන් දරන පිරිවැයට කියනවා පුතේ විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් කෙටි කාලේ පිරිවැය නැත්නම් වියදම හැදෙන්නේ කොහොමද? කෙටි කාලේ පිරිවැය නැත්නම් වියදම හැදෙන්නේ කොහොමද? ඔන්න හැදෙන විදිය. ස්ථාවර යෙදවීම් වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. විචල්්‍ය යෙදවීම් වෙනුවෙන් දරන පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් පුතේ කෙටි කාලේ ස්ථාවර යෙදවීම් වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. විචල්්‍ය යෙදවීම් වෙනුවෙන් දරන පිරිවැය විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ පුතේ බලන්න ඔන්න ඔය දෙක එකතු වුණාම හැදෙනවා පුතේ මොන පිරිවැයද? මුළු පිරිවැය. මොකද පුතේ හැදෙන්නේ? මුළු පිරිවැය. පාඩම් පටන් ගන්න කලින් පුතේ මෙන්න මේක පොඩ්ඩක් ලස්සනට දාගන්න. එහෙනම් කෙටි කාලේ පුතේ පිරිවැය තුනක් තියෙනවා. මොකක්ද? ස්ථාවරයේදෝම වෙනුවෙන් දරන ස්ථාවර පිරිවැය. විචල්්‍යයේදෝම වෙනුවෙන් දරන විචල්්‍ය පිරිවැය. මේ දෙකේ එකතුවෙන් හැදෙන මුළු පිරිවැය. පාඩම පටන් ගන්න කලින් පුතේ මේක ලස්සනට දාගන්න.
හරි. යම් පුතේ යටි ලියමු. කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල ස්ථාවර යෙදවුම් හා ස්ථාවර යෙදවුම් හා ස්ථාවර යෙදවුම් හා කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් යන කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් යන දෙවර්ගයම ඇතුළත් වේ. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් යන දෙවර්ගයම ඇතුළත් වේ. අය කියන්නම් කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් යන දෙවර්ගයම ඇතුළත් වේ. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් යන දෙවර්ගයම ඇතුළත් වේ. එබැවින් කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය ස්ථාවර පිරිවැය හා කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය ස්ථාවර පිරිවැය හා ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය වශයෙන් එබැවින් කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය වශයෙන් වර්ග දෙකක් දක්නට ලැබේ. ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය වශයෙන් වර්ග දෙකක් දක්නට ලැබේ. හරිද? right. එහෙනම් පුතේ මම කියන මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? කෙටි කාලේ පුතේ යෙදවුම් වර්ග දෙකක්. මොකක්ද පුතේ යෙදවුම් වර්ග දෙක? දැන් සති ගානක් තිස්සේ කියනවා නේද? ස්ථාවර යෙදවුම් විචල්්‍ය යෙදවුම්. ආයි කියනවා. මොකක්ද ස්ථාවර යෙදවුම් කියන්නේ? නිමවුම් ප්‍රමාණෙත් එක්ක වෙනස් නොකරන යෙදවුම්. මොකක්ද විචල්්‍ය යෙදවුම් කියන්නේ? නිමවුම් ප්‍රමාණෙත් එක්ක වෙනස් කරන යෙදවුම්. ගොඩනැගිල්ල යන්ත්‍රය භූමිය වෙනස් කරන්නේ ස්ථාවර යෙදවුම්. ශ්‍රමය අමුද්‍රව්‍ය ඉන්ධන විදුලිය වෙනස් කරනවා විචල්්‍ය යෙදවුම්. හරිද? right. එහෙනම් පුතේ කෙටි කාලය තුල පිරිවැයත්
කෑලි තුනයි. මොකක්ද? ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය. ස්ථාවරයේ දූම වෙනුවෙන් දරන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය. විචල්්‍ය දූම වෙනුවෙන් දරන පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. ඒ දෙක එකතුවෙන් හැදෙනවා පුතේ. මොකක්ද? මුළු පිරිවැය. හරිද? right. හොඳ උස්මක් ගන්න. රුලා කරලා යන්න. ආයතනයක කෙටි කාලයේදී ආයතනයක කෙටි කාලයේදී ආයතනයක කෙටි කාලයේදී දක්නට ලැබෙන ආයතනයක කෙටි කාලයේදී දක්නට ලැබෙන ආයතනයක කෙටි කාලයේදී දක්නට ලැබෙන පිරිවැය සංකල්ප ආයතනයක කෙටි කාලයේදී දක්නට ලැබෙන පිරිවැය සංකල්ප ආයතනයේ කෙටි කාලයේ දක්නට ලැබෙන පිරිවැය සංකල්ප පහත වේ. කෙටි කාලයේ දක්නට ලැබෙන පිරිවැය සංකල්ප පහත වේ. right. කරමු. මෙන්න පුතේ පහළ ලියමු. අංක 1 ඔක්කොම ටික ලියලා එක සැරේ සාකච්ඡා ඊට පස්සේ අනුමාත්‍රික වශයෙන් ගන්න සාකච්ඡා කරමු. අංක 1 මුළු ස්ථාවර පිරිවැය total fixed cost TFC සංකේතය මතක තියාගන්න ලියන්න පුතේ total fixed cost TFC දෙක මුළු විචල්්‍ය පිරිවැය මාලිවාට පසු ලියන්න total variable cost තුන මුළු පිරිවැය total cost මුළු ඔය තුනට කියනවා මුළු පිරිවැය සංකල්ප ඔය තුනට කියනවා පුතේ මුළු පිරිවැය සංකල්ප ඊට පස්සේ එනවා ආන්තික පිරිවැය MC ඊළඟට එනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය average variable cost ඊට පස්සේ එනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය average variable cost सामान्य මුළු පිරිවැය average total cost ඔය තුනට කියනවා සාමාන්‍ය පිරිවැය සංකල්ප ලස්සන දේල කොට කරගන්න පුතේ ඔන්නෝ තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ මොකද right අමාරුයි තේරුම් ගන්න ඕනේ පුතාට විභාගෙදී වුණ නම් මේ ප්‍රශ්නේ අතාරලා දාන්න පුළුවන් හැබැයි MCQ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ MCQ හරිම අමාරුයි තේරෙන්නේ නේද අමාරු දේවල් අමාරු විදිහට තේරුම් ගන්න පුතේ නේද අපි මොකටද රවට්ටන්නේ මට නම් මොක රවට්ටන්න බෑ ඇයි
මම අමාරුදේ අමාරු විදිහට කියනවා. තේරුම් ගමු පුතේ. මේ අමාරු පුතේ හොඳ උනන්දුවක් ඇති කරගන්න. දැන් මම පුතාට කිසිම පන්තියක නොලැබෙන ප්‍රතිලාභයක් තියෙන මොකද්ද? වීඩියෝ ටික පිළිවෙලට තියෙනවා. තා මාස 6කින් ගියත් තා මාස 6කින් පුතා ලොග් වෙලා බලන්න ඒත් තියෙනවා. තේරුණාද? තා මාස 6-7ක් යනකොට අමාරු වෙනවනේ. එතකොට පුතේ ඒත් ලොග් වෙලා බලන්න ඕනේ. හැබැයි පුතේ කිසිම ඉපොන් ගුරුවරයෙක් එහෙම කරන්නේ නැහැ. ඇයි? තමන් උගන්වපු දේවල් ඕන කෙනෙකුට බලන්න YouTube දාව ගුරුවරයෙක්ගේ වටිනාකමක් නැහැ. හැබැයි මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මට ඕන මේ වෙලාවේ හැම දරුවටම උගන්වන්න. හැම දරුවටම කියන්නේ සිග්නල් නැති එක, ෆෝන් එක කැඩිච්ච එක, ලයිට් නැති එක. අහද්ද? හැම දරුවම විභාගයට අරන් යන්න මට ඕන. හොඳයි. හරිද පුතේ? එහෙනම් ඔන්න සංකල්පය ඔක්කොම කියමු. මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය, මුළු පිරිවැය. ආන්තික පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය. එහෙනම් පුතේ අපි පිළිවෙලකට ගමු නේද? පිළිවෙලකට ගන්න සාකච්ඡා කරමු නේද? right. ගන්න පුතේ අර මාතෘකාව. හරිද? right. යා. හොඳයි. ලියන මාතෘකාව පුතේ මුළු ස්ථාවර පිරිවැය. එක එක අරගෙන සාකච්ඡා කරමු. ලියන පුතේ මාතෘකාව මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. ලස්සන මාතෘකාව ලියන්න. මුළු ස්ථාවර පිරිවැය. ඉංග්‍රීසියෙන් කියනවා පුතේ total fixed cost. අනේ පුතේ ඉංග්‍රීසි වචන ලියා ගන්න ඔය සංකේතය තමයි අරන් යන්නේ. පුතාට මතකනේ APMP. ඒවයි පුතේ අර සිංහලෙන් වචන වලින් ලියන්නේ නැහැ. එහෙම ලියුවොත් නිකන් නේ. හරි නෑ වගේ නිකන්. පස්තාරේ ඉඳලා සිංහලෙන් ලියන්නම් ආන්තික පිරිවැය කියලා. මොකක් හරි නෑ වගේ නිකන් හිතටම තියෙන නිකන් තත්ත්වයට හොඳ නෑ වගේ MP සංකේතය දැනවන්ට අපිට ගැම්මක් එන්නේ හරිද ගැම්මක් එන්නේ දා සංකේත පුරුදු වෙන TFC total fixed cost පුතේ මෙන්න මේකයි කතාව මේ ස්ථාවර සාධක ටික වෙනුවෙන් දරන පිරිවැය තමයි ස්ථාවර සාධක ටික වෙනුවෙන් දරන පිරිවැය තමයි ස්ථාවර පිරිවැය. මොකද පුතේ? ස්ථාවර සාධක වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. ස්ථාවර සාධක වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. මේ බලන්න. මෙන්න පුතේ තියෙනවා ආයතනයක් තියෙනවා. මෙන්න ගොඩනැගිල්ල යන්ත්‍ර 50යි භූමිය පර්චස් 10යි ඔය ටික තියෙනවා. මේවට කියන්නේ මොන සාධක කියලාද පුතේ? ස්ථාවර සාධක. ස්ථාවර සාධක. හිතන්න මෙන්න මේ ස්ථාවර සාධක ටික ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි භූමිය පර්චස් 10යි හදාගන්න ගියා පුතේ ලක්ෂ 80. ඔය ටිකට කියා කීයද ලක්ෂ 80. අනේ ලක්ෂ 80ට කියනවා පුතේ නම මොන පිරිවැයද? ස්ථාවර පිරිවැය. ඔය ලක්ෂ 80ට කියන මොන පිරිවැය කියලාද කියන්නේ පුතේ? ස්ථාවර පිරිවැය. ඔන්න ඔය ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි භූමිය පර්චස් 10යි හදාගන්න ලක්ෂ 50ක් කියනවා. හරිද? ඔය ටික හදාගන්න කොච්චර වියදමක් ගියාද පුතේ? ලක්ෂ 50ක්. ලක්ෂ 50ක් කියනවා.
අන්නේ ලක්ෂ 50ට කියනවා ස්ථාවර පිරිවැය. මොකද කියන්නේ? ස්ථාවර පිරිවැය. දැන් මේකේ වෙනස මේකයි. දැන් මේ ආයතනේ ඔන්න ලක්ෂ 50ක් කියලා අපිට ලක්ෂ 50ක් කියලා. එහෙනම් ස්ථාවර පිරිවැය කීයද 50යි. ගොඩනැගිල්ල යන්ත්‍ර 50යි භූමියටයි ගියා ලක්ෂ 50. එහෙනම් ස්ථාවර පිරිවැය ලක්ෂ 50. දැන් පුතේ මේකේ තියෙන தත්ත්වය මෙන්න මේකයි. මොකක්ද? ආයතනයේ නිමවුම් ප්‍රමාණය කීය වුණත් 100ක් ඇදුවත් 200ක් ඇදුවත් 1000ක් ඇදුවත් මේ ස්ථාවර යෙදවුම් ටික වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මේකේ හැදුවා කියලා භාණ්ඩ 100ක් භාණ්ඩ 100ක් හැදුවත් ලක්ෂ 50යි. භාණ්ඩ 200ක් හැදුවත් ලක්ෂ 50යි. භාණ්ඩ 300ක් හැදුවත් ලක්ෂ 50යි. අන්න පුතේ මේ නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක මේ ස්ථාවර පිරිවැය පුතේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථාවර. නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන්නේ. මම ආයෙ කියනවා පුතේ. මෙන්න මේ ආයතන ස්ථාවර සාධක ටික. මොනවද? යන්ත්‍ර 50යි, ගොඩනැගිල්ලයි, භූමිය ටිකයි. මේවට කියන නම මොකක්ද? ස්ථාවර සාධක නැත්නම් ස්ථාවර යෙදවුම්. ස්ථාවර සාධක නැත්නම් ස්ථාවර යෙදවුම්. ඒවා වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. ඒවා වෙනුවෙන් දරන පිරිවැය මොන පිරිවැයද පුතේ? ස්ථාවර පිරිවැය. හරිද? ස්ථාවර පිරිවැය. ඒ ස්ථාවර පිරිවැය පුතේ නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොවන යෙදවුම් ස්ථාවරය. නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොවන යෙදවුම් ස්ථාවරය. එහෙනම් ඒකක සංඛ්‍යාවත් එක්ක මේක වෙනස් වෙන්නේ. ගොඩනැගිලි භූමිය වෙනස් වෙන්නේ. ඒ වගේම පුතේ නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක මේ පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. මේ පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කියනවා පුතේ මෙන්න මේ අපි ඇන්දොත් පිරිවැය වක්‍රය ලක්ෂ 50න් පටන් අරන් ඔහොම යන්නේ px. මේ පැත්තේ නිමවුම් ප්‍රමාණය. මේ පැත්තේ tx. මේ පැත්ත මොකක්ද? නිමවුම් ප්‍රමාණය. මේ පැත්තේ ස්ථාවර පිරිවැය. ඔන්න ඔය. අන්න එහෙනම් අපි කියනවා කොහොමද කියන්නේ? මම මෙන්න මෙහෙම කියනවා. නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. ඒවා වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. එහෙනම් මොකද කියන්නේ? නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවරය. ඒවා වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. එහෙනම් යෙදවුම් වෙනස් වෙන්නේ නැහැ, පිරිවැය වෙනස් වෙන්නේ නැහැ, නිමවුම් ප්‍රමාණය සමයි. පස්තරයක් ඇඳු TFC ස්ථාවර පිරිවැය මේ පැත්තට දාලා නිමවුම් ප්‍රමාණය අර පැත්තට දාලා කීයක් නිපදෙව්වත් වෙනස් වෙන්නේ නැහැ. right? අපි ලියලා තව ටිකක් පැහැදිලි කරමු. ලියන්න දෙන්න. රතු පැන ගන්න. රතු පැන ගන්න. නිමවුම් මට්ටම සමග 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 වෙනස් නොවන පිරිවැය. නිමවුම් මට්ටම සමග වෙනස් නොවන පිරිවැය. නිමවුම් මට්ටම සමග
වෙනස් නොවන පිරිවැය. අය කියනවා පුතේ නිමවුම් මට්ටම සමග වෙනස් නොවන පිරිවැය සාමාන්‍ය පෑනෙන් වෙනස් නොවන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය ලෙස හැඳින්වේ. 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 එන මොකද පුතේ? ස්ථාවර යෙදවුම් දක්වන අය බලන්න මුලින්ද නිමවුම් මට්ටම සමග වෙනස් නොවන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය ලෙස හැඳින්වේ. right? රුලා කරලා සාමාන්‍ය පැත්තට ගන්න. රුලා කරලා සාමාන්‍ය පැත්තට ගන්න. නැතහොත් ස්ථාවර යෙදවුම් සඳහා දරනු ලබන පිරිවැය. නැතහොත් ස්ථාවර යෙදවුම් සඳහා දරනු ලබන පිරිවැය නැතහොත් ස්ථාවර යෙදවුම් සඳහා දරනු ලබන පිරිවැය ස්ථාවර පිරිවැය. නැතහොත් ස්ථාවර යෙදවුම් සඳහා දරනු ලබන පිරිවැය ස්ථාවර පිරිවැය. නැතහොත් ස්ථාවර යෙදවුම් සඳහා දරනු ලබන පිරිවැය ස්ථාවර පිරිවැය. රුලා කරන්න. නිමවුමෙන් ස්වායත්ව පිරිවැයක් වන මේ රුලා කරලා යන්න. නිමවුමෙන් ස්වායත්ව පිරිවැයක් වන මේ නිමවුමෙන් ස්වායත්ව පිරිවැයක් වන මේ නිමවුමෙන් ස්වායත්ව පිරිවැයක් වන මෙය නිමවුමෙන් ස්වායත්ත පිරිවැයක් වන මෙය නිමවුම ශූන්‍ය මට්ටමේදී වුවද නිමවුම ශූන්‍ය මට්ටමේදී වුවද නිමවුම ශූන්‍ය මට්ටමේදී වුවද අනිවාර්යෙන්ම දැරිය යුතුයි. නිමවුම ශූන්‍ය මට්ටමේදී වුවද අනිවාර්යෙන්ම දැරිය යුතුයි. නිමවුම ශූන්‍ය මට්ටමේදී වුවද අනිවාර්යෙන්ම දැරිය යුතු වේ. නිමවුම ශූන්‍ය මට්ටමේදී වුවද අනිවාර්යෙන්ම දැරිය යුතු වේ. නිමවුමෙන් සායත්ත පිරිවැයක් වන මෙය නිමවුම ශූන්‍ය මට්ටමේදී වුවද අනිවාර්යෙන්ම දැරිය යුතුයි. නිමවුමෙන් ස්වායත්ත පිරිවැයක් වන මෙය නිමවුම ශූන්‍ය මට්ටමේදී වුවද අනිවාර්යෙන්ම දැරිය යුතුයි. හරිද? right. yeah. ස්ථාවර යෙදවුම් පවතින්නේ ස්ථාවර යෙදවුම් පවතින්නේ
ස්ථාවර යෙදවුම් පවතින්නේ කෙටි කාලය තුල පමණක් බැවින්. ස්ථාවර යෙදවුම් පවතින්නේ කෙටි කාලය තුල පමණක් බැවින්. කෙටි කාලය තුල පමණක් බැවින්. ස්ථාවර පිරිවැය පවතින්නේද කෙටි කාලය තුල පමණයි. ස්ථාවර පිරිවැය පවතින්නේද කෙටි කාලය තුල පමණයි. ස්ථාවර යෙදවුම් පවතින්නේ කෙටි කාලය තුල බැවින් පමණක් බැවින් ස්ථාවර පිරිවැය පවතින්නේද කෙටි කාලය තුල පමණයි. right. හොඳයි. තව අපි පස්තාර ඇඳ පහදලි කරමු පුතේ. මේක දාලා මේක දාලා මේක දාලා මෙන්න මේ පස්තාර දාන්න. පස්තාර ගහනවා පුතේ. කටුවට බලන්න. ස්ථාවර යෙදවුම් ටිකට ගියේ 50 නම් 100ක් ඇදුවත් 200ක් ඇදුවත් 300ක් ඇදුවත් ස්ථාවර යෙදවුම් වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. right ලස්සන දාගන්න. කටුවට හොඳේ මේ වගේ දාලා අමතර කටුස ගන්න හොඳේ. පුතාට හරකට වගේ පැහැදිලි කරන්න දෙන්න. හරි. යන්න දෙවෙනි එක. මුළු විචල්්‍ය පිරිවැය total variable cost. Total variable cost. Total variable cost TVC. अंक देख මුළු විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය මොකක්ද පුතේ මුළු විචල්්‍ය පිරිවැය කියන්නේ? මෙන්න මේක. විචල්්‍ය යෙදවුම් සඳහා දරන පිරිවැය. මෙන්න මේ මොකක්ද? ශ්‍රමය, අමුද්‍රව්‍ය, ඉන්ධන, විදුලිය, මේවට කියනවා විචල්්‍ය යෙදවුම්. ඔයාලට කියන මොකද්ද විචල්්‍ය යෙදවුම්? ශ්‍රමය, ඉන්ධන, විදුලිය යන මේවට බලන පිරිවැයට කියනවා පුතේ විචල්්‍ය පිරිවැය. ඔයාලට අර පිරිවැයට කියන මොන පිරිවැයද පුතේ? විචල්්‍ය පිරිවැය. මේ බලන්න කොහොමද? අපි ප්‍රස්ථාරයක් ඇඳුත් මෙහෙමයි. මේ පැත්තට දාලා මේ TVC මේ පැත්තට දානවා. ඔන්න ඔය. නිමවුම් ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. එහෙනම් නිෂ්පාදන ආයතනයක නිමවුම් ප්‍රමාණයත් එක්ක වෙනස් වන
යෙදවුම් වලට දරන පිරිවැය විචල්්‍ය පිරිවැය. ඒක නිපදවන එක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙනවා. ලියාගමු සරලයි. දැන් යටින් නිමවුම් මට්ටම සමග නිමවුම් මට්ටම සමග රතු පැනතර ගන්න. නිමවුම් මට්ටම සමග රතු පැනතර ගන්න. නිමවුම් මට්ටම සමග රතු පැනතර ගන්න. වෙනස් වන පිරිවැය. නිමවුම් මට්ටම සමග වෙනස් වන පිරිවැය. නිමවුම් මට්ටම සමග වෙනස් වන පිරිවැය. නිමවුම් මට්ටම සමග වෙනස් වන පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. නිමවුම් මට්ටම සමග වෙනස් වන පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. නිමවුම් මට්ටම සමග වෙනස් වන පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. ගොඩක් කරින්නේ නැතහොත් සියලුම විචල්්‍ය යෙදවුම් සඳහා 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 දරනු ලබන පිරිවැය. 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 ලියන්න. නිමවුම වැඩි වන විට නිමවුම වැඩි වන විට නිමවුම වැඩි වන විට විචල්්‍ය පිරිවැය වැඩි වන අතර නිමවුම වැඩි වන විට විචල්්‍ය පිරිවැය වැඩි වන අතර නිමවුම වැඩි වන විට විචල්්‍ය පිරිවැය වැඩි වන අතර නිමවුම අඩු වන විට නිමවුම අඩු වන විට නිමවුම අඩු වන විට නිමවුම අඩු වන විට මුළු විචල්්‍ය පිරිවැය අඩු වේ. නිමවුම අඩු වන විට මුළු විචල්්‍ය පිරිවැය අඩු වේ. නිමවුම අඩු වන විට මුළු විචල්්‍ය පිරිවැය අඩු වේ. නිමවුම අඩු වන විට මුළු විචල්්‍ය පිරිවැය අඩු වේ.
නිමවුම අඩු වෙන විට මුළු විචල්්‍ය පිරිවැය අඩුයි. right. ආයි කියන්න පුතේ නිමවුම වැඩි වෙන විට මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙන අතර නිමවුම අඩු වෙන විට මුළු විචල්්‍ය පිරිවැය අඩුයි. නිමවුම ශූන්‍ය මට්ටමේදී නිමවුම ශූන්‍ය මට්ටමේදී නිමවුම ශූන්‍ය මට්ටමේදී නිමවුම ශූන්‍ය මට්ටමේදී විචල්්‍ය පිරිවැයද ශූන්‍ය වේ. නිමවුම ශූන්‍ය මට්ටමේදී විචල්්‍ය පිරිවැයද ශූන්‍ය වේ. නිමවුම ශූන්‍ය මට්ටමේදී විචල්්‍ය පිරිවැයද ශූන්‍ය වේ. තව පස්තාරයක් නැද්ද කරමු හොඳේ. right. නිමවුම ශූන්‍ය මට්ටමේදී විචල්්‍ය පිරිවැයද ශූන්‍ය වේ. මෙන්න මේක පොඩ්ඩක් කටුවට දාගන්න. ශ්‍රමය අමුද්‍රව්‍ය ඉන්ධන විදුලිය මෙහෙට දාන ඊතලයක් විචල්්‍ය යෙදුම් කියලා ලියන්නේ විචල්්‍ය පිරිවැය කියලා ලියන්නේ මුළු විචල්්‍ය පිරිවැය කියලා ලියන්නේ පොඩක් අදින්න ටිකක් චූටි රූපයක් TVC Q TVC කියන්නේ total variable cost මුළු විචල්්‍ය පිරිවැය නිමවුම් ප්‍රමාණයත් එක්ක වැඩි වෙනවා පුතේ. right. ලස්සන දාගන්න. හොඳයි. යන්න. එහෙනම් ස්ථාවර යෙදුම් වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. විචල්්‍ය යෙදුම් වෙනුවෙන් දරන පිරිවැය විචල්්‍ය පිරිවැය. ස්ථාවර යෙදුම් වෙනුවෙන් දරන පිරිවැය ස්ථාවර පිරිවැය. විචල්්‍ය යෙදුම් වෙනුවෙන් දරන පිරිවැය විචල්්‍ය පිරිවැය. right. දැන් යම් පුතේ ඊට පස්සේ මුළු පිරිවැය මේ දෙක එකතු ලස්සලට මුළු පිරිවැය මේ දෙකේ එකතුවට කියනවා පුතේ මුළු පිරිවැය. අංක 3 මුළු පිරිවැය. ඉංග්‍රීසියෙන් කියන total cost TC total cost TC total cost TC. Total cost TC. right. කියන්න දෙයක් නෑ පුතේ. මොකක්ද කියන්න තියෙන්නේ? අන්න අර මොකක්ද? මුළු ස්ථාවර පිරිවැයි ධන මුළු විචල්්‍ය පිරිවැයි. විචල්්‍ය පිරිවැයි. දෙකේ එකතුවට කියනවා පුතේ නමක් මුළු පිරිවැයි. ඉංග්‍රීසියෙන් කියන්නකො total fixed cost plus total variable cost සමානයි total cost. එහෙනම් පුතේ මුළු පිරිවැය කියන්නේ මොකක්ද? මුළු ස්ථාවර පිරිවැයේ මුළු විචල්්‍ය පිරිවැයේ දෙකේ එකතු. තේරෙනවද? right. ලස්සන දාගන්න.
මුළු ස්ථාවර පිරිවැයේ මුළු විචල්්‍ය පිරිවැය දෙකේ එකතු. ලස්සන දාලා කොටු කරන්න ඊට පස්සේ වාක්‍යයක් ලියලා දාන්න. right. හරිද? right. වාක්‍යයක් ලියන්නදී ඉහත දැක්වූ මුළු ස්ථාවර පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය දර මුළු විචල්්‍ය පිරිවැය සමානයි මුළු පිරිවැය මේ පිරිවැය දෙක එකතු ලැබෙයි. ඉහත දැක්වූ ඉහත දැක්වූ ඉහත දැක්වූ ඉහත දැක්වූ මුළු ස්ථාවර පිරිවැයේ ඉහත දැක්වූ මුළු ස්ථාවර පිරිවැයේ මුළු විචල්්‍ය පිරිවැයේ මුළු විචල්්‍ය පිරිවැයේ ඉහත දැක්වූ මුළු ස්ථාවර පිරිවැයේ මුළු විචල්්‍ය පිරිවැයේ එකතුවෙන් මුළු පිරිවැය සකස් වේ. මුළු ස්ථාවර පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය එකතුවෙන් මුළු ස්ථාවර පිරිවැය සකස් වේ. මුළු ස්ථාවර පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය එකතුවෙන් මුළු පිරිවැය සකස් වේ. හරිද? right. හොඳයි. ඒක නම් ලේසි නේද? එහෙනම් ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දෙක එකතුවෙන් හදනවා පුතේ මුළු විචල්්‍ය මුළු පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය ප්ලස් මුළු විචල්්‍ය පිරිවැය සමානයි මුළු පිරිවැය. හරිද පුතේ? right. ලියන්න පුතේ අනුමාත්‍රිකාව ආන්තික පිරිවැය. ලස්සන ලියන්න මාතෘකාව ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය. ඊළඟ අංකය අංක 4 බොහොම පිළිවෙලට යන්නේ මොදේ? අමාරු පාඩමක් මේකයි යන්නේ. ආන්තික පිරිවැය. marginal cost. සංකේතය පුතේ MC. සංකේතය MC. සංකේතය MC. හරිද? right. යා. ආන්තික පිරිවැය කියන්නේ මෙන්න මේකයි. හොඳට අහන් ඉන්න හරිම සරලයි. ඔන්න ප්‍රමාණය TFC TVC TC ඔන්න සංකේත දෙක දැන් අපේ තුනේ. ප්‍රමාණය 1යි ස්ථාවර පිරිවැය 100යි විචල්්‍ය පිරිවැය 30යි මුළු පිරිවැය කීයද 130යි.
ඔන්න නිපදවන ඒක සංඛ්‍යාව කීයදමයි පුතේ? 1යි. ස්ථාවර පිරිවැය කොච්චරයිද? 100යි. විචල්‍ය පිරිවැය කොච්චරයිද? 30යි. මුළු පිරිවැය කොච්චරයිද? 130යි. 100යි 30යි 130යි. ඔහොම ඉන්නකොට පුතේ නිමවුම එකකින් වැඩි කරන්න හිතෙනවා. මොකද කරන්න හිතෙන්නේ පුතේ? නිමවුම එකකින් වැඩි කරන්න හිතෙනවා. අන්න පුතේ නිමවුම එකකින් වැඩි කරපු පාර මොකද වෙන්නේ කියලා බලමු. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ 100යි. විචල්‍ය පිරිවැය පුතේ 80යි. මුළු පිරිවැය මේ දෙකේ එකතු 180. කොහොමද කියන්නේ? බලන්න මෙන්න නිමවුම වැඩි කළා එකකින්. වැඩි කරපු පාර පුතේ ස්ථාවර පිරිවැය 100යි. විචල්‍ය පිරිවැය 80ට ගියා. මුළු පිරිවැය වැඩි වුණා කීයකින්ද පුතේ? 50. මෙන්න මේ 50ට කියනවා පුතේ මොන පිරිවැය කියලාද? ආන්තික පිරිවැය. දැන් වගුග ගහ ඉස්සරහ පැහැදිලි කරමු. ඔය 50ට කියනවා මොකක්ද පුතේ? ආන්තික පිරිවැය. ආන්තික පිරිවැයට නිර්වචන දෙකක් තියෙනවා. අපි මේ දෙකම කියමු. ආන්තික පිරිවැය කියන්නේ මෙන්න මේකයි. පළවෙනි එක නිමවුම එකකින් වැඩි කළ විට මුළු පිරිවැයේ හටගන්නා වෙනසයි. බලන්න නිමවුම එකකින් වැඩි කරපු පාර මුළු පිරිවැයේ හටගත්ත කී වෙනස කීයද? 50යි. නිමවුම එකකින් වැඩි කරනකොට මුළු වියදම වැඩි වෙනවා 50කි. අනේ වැඩි වෙච්ච 50ට කියනවා ආන්තික පිරිවැය. ඒ වැඩි වෙච්ච 50ට කියනවා පුතේ නම මොකක්ද කියන්නේ? ආන්තික පිරිවැය. හරිද පුතේ? right clear පුතේ අතින් ලියමු. පළවෙනි නිර්වචන ලියමු. ලියමු පුතේ වාක්‍යය. ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය යනු ආන්තික පිරිවැය යනු ආන්තික පිරිවැය යනු ආන්තික පිරිවැය යනු නිමවුම එක් ඒකකයකින් වෙනස් කරන විට ආන්තික පිරිවැය යනු නිමවුම එක් ඒකකයකින් වෙනස් කරන විට නිමවුම එක් ඒකකයකින් වෙනස් කරන විට නිමවුම එක් ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැයේ සිදුවන වෙනස් වීමයි. නිමවුම එක් ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැයේ හටගන්න සිදුවන වෙනස් වීමයි. ආයි කියනවා පුතේ ආන්තික පිරිවැය යනු නිමවුම එක් ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැයේ සිදුවන වෙනස් වීමයි. හරිද? වෙනස් වීම. නිමවුම එක් ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවැයේ සිදුවන වෙනස් වීමයි. නැත්තම් පුතේ මෙන්න මේ නිර්වචනේ කොටු කරලා ලියන්න. ලියලා කොටු කරා. ලස්සන ලියන්න පුතේ. මෙන්න නිර්වචනේ. මේක ලස්සනට කොටු කරන්න. ඉස්සරහට අරගෙන යන්න ඕක. ආන්තික පිරිවැය යනු අතිරේක ඒකකයක් නිපදවීමේ පිරිවැය. මේ බලන්න හොඳට. ආන්තික පිරිවැය යනු අතිරේක ඒකකයක් නිපදවීමේ පිරිවැයයි. මේ බලන්න. එකක් හද ඉඳියා පිරිවැය කීයද? 130යි. හොඳට හිතන්න. එකක් හදමින් ඉඳියා පිරිවැය කීයද? 130යි. භාණ්ඩ එකයි මුළු පිරිවැය කීයද? 130යි. භාණ්ඩ එකයි මුළු පිරිවැය 130යි.
අමතර එකක් හදන. තව එකක් අමතරේ හදන. ඒ අමතර එක හදපු පාර මුළු පිරිවැය වැඩි වෙලා කීයකින්ද 50යි. ඒ අමතර එක නිසා මුළු පිරිවැය වැඩි වෙලා කීයකින්ද 50යි. අන්නේ අමතර එකට දරන පිරිවැයට කියනවා පුතේ නමක් ආන්තික පිරිවැය. අමතර එකට දරන පිරිවැයට කියනවා පුතේ නමක් මොකද කියන්නේ ආන්තික පිරිවැය. ලස්සන යන්නේ අතිරේක ඒක ආන්තික පිරිවැය යනු අතිරේක ඒකකයක් නිපද වීමේ පිරිවැය. ලස්සන දෙයක් කොටු කරා. ලස්සන බලුප් පෙලක් දාන්න. මැද්දපත් වෙනකොට දෙපැත්තෙන් වෙන බලුප් පෙලක් දාන්න. ආන්තික පිරිවැය යනු අතිරේක ඒකකයක් නිපද වීමේ පිරිවැය. ලස්සනට කොටු කරාද? බලුප් පෙලක් දාවද මැද්දපත් වෙනකොට දෙපැත්තෙන් වෙන බලුප් පෙලක් දාන්න. ලස්සන බලුප් පෙලක් දාන්න. හරිද? right. සූත්‍රය ලියමු. ටිකක් ලියන්න. ආන්තික පිරිවැය පහත පරිදි ගණනය කරයි. ආන්තික පිරිවැය පහත පරිදි ගණනය කරයි. එහෙනම් අමතර එකක් ඇදීමේ පිරිවැය තමයි ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය පහත පරිදි ගණනය කරයි. මම ආයෙ කියන්නම් පුතේ. ආන්තික පිරිවැය කියන්නේ මොකක්ද? නිමවුම එකකින් වැඩි කළාම මුළු පිරිවැයේ හටගන්න වෙනස. නැත්තම් අමතර ඒකකයක් අතිරේක ඒකකයක් නිපද වීමේ පිරිවැය. right. මෙන්න පුතේ හොයන්නේ. ආන්තික පිරිවැය සමානයි. මුළු පිරිවැය වෙනස. ඊට දාන්න මොකද? මුළු පිරිවැය වෙනස. මුළු පිරිවැය වෙනස. ඊට යට දානවා පුතේ නිමවුම් ප්‍රමාණ වෙනස. ඊට දාන්න මුළු පිරිවැය වෙනස. ඊට යට දාන්න නිමවුම් ප්‍රමාණ වෙනස. MC සමානයි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා K. right ලස්සන දාලා කොටු කරා. හරිද? right. ආන්තික පිරිවැය සමානයි මුළු පිරිවැය වෙනස බෙදීම නිමවුම් ප්‍රමාණ වෙනස බෙදීම නිමවුම් ප්‍රමාණ වෙනස. MC සමානයි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. දැන් අපි පුතේව වගුවල ගහලා බලමු. හරිද? right. හරිද? right. එහෙනම් පුතේ දැන් ඔන්න මම වගුවක් ගහනවා. පුතා පොඩ්ඩක් බලාගෙන ඉන්න. මම වගුවක් ගහන පුතා පොඩ්ඩක් බලාගෙන ඉන්න. පොඩි සින්දුවකුත් දෙන්නම් ඒකත් අහගෙන ඉන්න. ඉඩමක් ගන්න.
ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට මැනිකේ මගේ හිතේ දුවේ නුරා හැඟුම් යාවි ඇවිලේවි නෙරියේ නුඹේ නගේ මගේ නෙන්නෙහා මෙහා යාවි සිහිවේවි මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා නුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා නුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා මැනිකේ මගේ හිතේ ඉතින් මට නවංගු ගත හිත නුඹ මගේම හැංගු අලෙ නුඹටම වලංගු මැනික වෙන්න පතාව සුනංගු ගමේ කට කාරම කෙල්ල හිත වෙලා නුඹේ රුවට බිල්ල නෙති නෙත ගතම අල්ල මගේ හිතත් නැහැ මටම මෙල්ල කෙල් කෙල් වෙලා මගේ හිත පත්තු වෙනවද තව ටික කිට්ටු මට පිස්සු තද වෙන විදියට ගැස්සු ඔය දුන්න ඉංගියට මත්තු බබරෙකි මම තටු ඉස්සු ඔය වට කරගෙන රැසු රොත්තෙන් හිත අර ගත්තු බඹරා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා නුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා නුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා මැනිකේ මගේ හිතේ දුවේ නුරා හැඟුම් යාවි ඇවිලේවි නෙරියේ නුඹේ නගේ මගේ නෙන්නෙහා මෙහා යාවි
right. අඩු පුතේ ගත්තා. දැන් වගුවක් කරගෙන අපි සංඛ්‍යා ටිකට බලමු. හරිද මෙන්න. දැන් එක එක තීරු බලමු. අපි අර ඉගෙන ගත්ත ටික. මෙන්න පුතේ නිමවුම් ප්‍රමාණය Q. නිමවුම් ප්‍රමාණය Q. කොහොමද කියන්නේ? නිමවුම් ප්‍රමාණය Q. කොහොමද ආවේ? 0 5 10 15 20 25 30. හරිද? ඊට පස්සේ ස්ථාවර පිරිවැය 50 අන්න අපි කිව්වේ ඒක. නිමවුම් ප්‍රමාණයත් සමග වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය. එනම් පුතේ මේ ආයතනයේ අමුත් මේ භූමිය ගොඩනැගිලි යන්ත්‍ර වලට ගිහින් තියෙන 50 ලක්ෂ කියලා හිතන්න 50. ඒක නිමවුම් ප්‍රමාණයත් එක්ක වෙනස් වෙලා නැහැ. නිමවුම් ප්‍රමාණයත් එක්ක වෙනස් වෙලා නැහැ. මෙන්න විචල්්‍ය පිරිවැය. බලන්න විචල්්‍ය පිරිවැය වැඩි වෙනවනේ. නේ 25 40 45 55 75 115 වශයෙන් වැඩි වෙනවා. තව දෙයක් කියන්නන්නද? නිමවුම් ප්‍රමාණය බිඳුවේදී විචල්්‍ය පිරිවැය බිඳුවයි. ඇයි පුතේ? නිමවුම බිඳුව නම් කර්මාන්තශාලා වහලා. හොඳ බලන්න. නිමවුම බිඳුව නම් කර්මාන්තශාලාව වහලා. කර්මාන්තශාලාව වහලා නම් පුතේ අමුද්‍රව්‍ය ඕනේ, ඉන්ධන ඕනේ, විදුලිය ඕනේ, මුකුත් ඕනේ. නා විචල්්‍ය පිරිවැය බිඳුව. අනේක හොඳට ඉගෙන ගන්න. බලන්න නිමවුම් ප්‍රමාණය බිඳුවේදී විචල්්‍ය පිරිවැය බිඳුව. ඒ කිව්වේ නිමවුම් ප්‍රමාණය බිඳුවයි කියන්නේ කර්මාන්තශාලාව ෂට් ඩවුන් වහලා. නිමවුම් කර්මාන්තශාලාව වහලා නම් ශ්‍රමය ඕනේ, අමුද්‍රව්‍ය ඕනේ, ඉන්ධන ඕනේ, විදුලිය ඕනේ. ඒවට යන විදිහ බිඳුව. හැබැයි පුතේ කර්මාන්තශාලාව බාණ්ඩ වැහුවා. කර්මාන්තශාලාව නිෂ්පාදන කටයුතු නතර කළා. ගොඩනැගිල්ල තියෙනවා, භූමිය තියෙනවා, යන්ත්‍ර ටික තියෙනවා. ඒවට පිරිවැය. අන්න මගේ පුතේ හොඳට මතක තියාගන්න. පුතා මෙතන හයිලයිට් කරන්න මෙන්න මේ කතාව. මොකක්ද? ඔන්න වැඩින් හයිලයිට් වෙන්න නෑයි. නිමවුම් ප්‍රමාණය බිඳුව වුණොත් ස්ථාවර පිරිවැය තියෙනවා. විචල්්‍ය පිරිවැය බිඳුවයි. ඒ කිව්වේ නිමවුම් ප්‍රමාණය බිඳුවයි කියන්නේ කර්මාන්තශාලාව වහලා බාණ්ඩ හදන්නේ. කර්මාන්තශාලාව වහලා තියෙද්දි නිමවුම් ප්‍රමාණය බිඳුව වෙද්දි අමුද්‍රව්‍ය නැහැ, ශ්‍රමය නැහැ, ඉන්ධන නැහැ, විදුලිය නැහැ. එහෙනම් විචල්්‍ය පිරිවැය බිඳුවයි. හැබැයි කර්මාන්තශාලාව වහලා තිබ්බා. කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නතර කළා. ගොඩනැගිල්ල තියෙනවා, ඉන්ධන තියෙනවා, ගොඩනැගිල්ල තියෙනවා, යන්ත්‍ර ටික තියෙනවා, භූමිය තියෙනවා. ස්ථාවර පිරිවැය එහෙම. එහෙනම් නිෂ්පාදනය නතර කරනවත් එක්ක කර්මාන්තශාලාව වහලා දානවත් එක්ක විචල්්‍ය පිරිවැය බිඳුවක් වෙනවා. හැබැයි කර්මාන්තශාලාව වැහුවා ස්ථාවර පිරිවැය එහෙම තියෙනවා. මුළු විච පිරිවැය තීරුවේ පිරිවැය කොහොමද මේ දෙක එකතු? 50 බිඳුවයි 50යි 50 25 75 40 යනවා 50 45 95 125 125 125 125 115යි 115යි 165. හරිද? right.
ආන්තික පිරිවැය තීරුව පිරෙවුවේ මෙහෙමයි. MC සමානයි TC බෙදීම Q. TC බෙදීම Q. ආන්තික පිරිවැය දෙක කොහොමද පුතේ? TC බෙදීම Q. TC බෙදීම Q. හද TC බෙදීම Q. දැන් බලමු පළවෙනි තීරුව. ඒක මැද ලියලා තියෙන්නේ. මේ බලන්න හොඳට. මෙතන වෙනස කීයද? 5යි. ප්‍රමාණ වෙනස 5යි. මෙතන වෙනස කීයද? 50යි 75යි අතර වෙනස කීයද? 25යි. 25 බෙදීම 5 සමානයි පුතේ කීයද? 5යි. ඒක දෑවේ මැද ආන්තික ඵලදාව මතකයි ඒ වගේ මැද. හරිද? right. ඊට පස්සේ ඊළඟ බලන්න මෙතන වෙනස කීයද? 5 ඉඳලා 10ට වැඩි වෙනවා. 5යි. මෙතන වෙනස කීයද? 75 ඉඳලා 90ට කීයේ පුතේ? 15. එහෙනම් බලන්න. මෙතන වෙනස 15යි, මෙතන වෙනස 5යි. 15 5න් බෙදුවා 3යි, 3 දෑව මැද. ඊට පස්සේ මෙතන වෙනස 5යි, මෙතන වෙනස 5යි, 5 බෙදුවා 5න් 1යි. හරිද? දැන් මගේ පුතා රූලක් ඇර රූලක් ලියන්න. රූලක් ඇර රූලක් ලියන්න මැදින් තමයි ආන්තික පිරිවැය ගන්න. පැහැදිලිද? right. ලස්සනට වගු ගහමු. රූලක් ඇර රූලක් දාන්න. තරංගයක් ලෙසින් නැගී බිඳී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන් වලා තීරයෙන් එහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් විගුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදෙක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙන් උයන් දොරින් වලා තීරයෙන් එහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් විගුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් රිය ඇතුලේ උණුසුම ඔබට දෙති නහවයි මා රියසක මඩ වතුරේ නෑ හිත රිතුනේ අදත් මෙදා සිහිවී අපේ සබඳකම් නෑරිය සකදන්නේ
දැස ගියා ඉගිලී හරිද? right. දැන් තියෙන පුතේ වස්තාරාදී. ගන්න ඊළඟ වස්තාර කඩදාසිය. right. ඊළඟ වස්තාර කඩදාසිය ගන්න. ඊළඟ වස්තාර කඩදාසිය ගන්න. ඊළඟ වස්තාර කඩදාසිය ගන්න. අඳින්න හදන ඊළඟ වස්තාරේ. මම කොහේ වස්තාර තියෙන්නේ කියලා. right. මෙන්න මේමයි කරන්නේ. ඉස්සෙල් බලන්න දෙවොද? පරිමාණය ගන්න. Q මේ පැත්තට ගන්න TFC TVC TC. පස්තාර තුනක් මේක ගන්න. පස්තාර තුනක් මේක ගන්න. මේ අක්ෂ ගන්න පුතේ ප්‍රමාණ අක්ෂ ගන්න 5 10 15 20 25 30. උඩ අක්ෂ ගන්න 25 25 50 75 100 125 150 175. හරිද? right. නෑ මේ පස්තාර කිපේ තියෙන පුතේ දරුවෙක් කාර ওই පාර තියෙන ඔක්කොම පාඩම් පස්තාරද නෑ පොඩි කොටසක් ආයෙත් අර කන්දක් නැගව පල්ලමක් තියෙනවා වගේ මේ ඉන්නේ පුතේ අපි ඉකෝන් වල මෙන්න මේ මුදුන හරියේ වෙන අමාරුම පාඩමේ ඊළඟට තියෙන්නේ පල්ලම අර කන්දක් නැගව පල්ලමක් තියෙනවා තේරුණා නේද ඊළඟට පුදුම ලේසි පාඩම් තියෙන ඊට පස්සේ හරි ලේසි හැබැයි අපි අද මුදුනේ අපිට ඕන මේක අතරලා මේ හරිය මේ පල්ලමේ කරන්න පුළුවන් අනේ එහෙම කරලා වැඩක් නෑ පුතේ අපරාධයක් මේ හර්ධ සාක්ෂියට එකඟ මේ වගේ බොරු වැඩ කරන්න බෑ රයිට් යා හරි පුතේ කොටු දෙක ගන්න පුළුවන් කොටු එකක් ගන්න පුළුවන් මේකේ ඕන තරම් ඉත පුතාට කැමති විදිහට අඳින්න හොඳයි පුතා කැමති විදිහට අඳින්න ඉත කොටු ඕන එක පස්තරයන්නේ කොටු දෙක ඕන නම් දෙක එක එක ඕන විදිහට ගන්න දැන් මම කියන පුතාට මෙන්න මේ QTFC දාලා පස්තරයක් ගන්න QTFC දාලා TFC ගන්න ඊට පස්සේ QTVC දාලා TVC වක්‍රය ගන්න Q සහ TC දාලා QE TC දාලා TC වක්‍රය ගන්න හරිද රයිට් මම ඔබට යොමු කරනවා දැන් ප්‍රස්තාර එක ෆොටෝ එක ඒක බලාගෙන ප්‍රස්තාර අඳින්න. පස්සේ ඒක බලන්න එපා පුතේ. මෙහෙම කරන්නකෝ. පුතා ප්‍රස්තාරය අඳින්න බැරි වුණොත් මේ ප්‍රස්තාරය බලන්න. මම පුතාට මම විසින් ඇඳපු ප්‍රස්තාරය ඔබට යොමු කරනවා. right විනාඩි 5යි ප්‍රශ්නයක් තියෙනවා පුතේ මැසේජ් එකක් දාන්න සින්දුවම ප්‍රස්තාරය බලන්න වැස්ස එහෙන් නේද වැස්ස එහෙන් සින්දුවක් අහම ප්‍රස්තාරය අඳිනවා කියන්නේ නේ ඒක අමුතුම මෙව් එකක් ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැඳුනිදෝ ඔයාතරෙන් සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින් හිනහිලා බලා සනසවන්න මා ඔය නෙතින්
දෙනු මැනේ ළඳේ පාසෙනේ හදවතේ බිඳී වේදනා සුසුම් පාවුනේ නැතිවදෝ අපේ සිත් නෙදා ලෙසින් යාවුනේ නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟී නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි ඔබේ සිනාලඟ නෙත නැවතුණුදා ඔබේ කතාලඟ සිත නැවතුණුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මෙලෝ තලයේ ඔබේ සිනාලඟ නෙත නැවතුණුදා ඔබේ කතාලඟ සිත නැවතුණුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මෙලෝ තලයේ කුමටද උපමා ඉතිහාසයේ ප්‍රේමවන්තයින්ගෙන් කුමටද ආදරයේ පෙම් සමරුන් පෙම් පාරාදීසෙන් ඉමක් කොනක් නැති ආකාශේ තරු පායන සේමා ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝවා ඔබේ සිනාලඟ නෙත නැවතුණුදා ඔබේ කතාලඟ සිත නැවතුණුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මෙලෝ තලයේ
සුසුම් පවන් වෙදී නිතුපියන් සැලේරිදී ඔය සුසුම් පවන් වෙදී නිතුපියන් සැලේරිදී ඔබ ගුළුයි සිතත් නීදී ඔබව තාම මටද හිමි ඔබව තාම මටද හිමි ඉරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි ඉරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ළඟයි මම තවත් ඔබේ ළඟයි හරි දුප්තා ඉවරයිද? ඉවරයි දුප්තා? හරිද? රයිට්. ඒක නම් ලේසි නේද? ටට්ටක් ගාලා තියන්න තියෙන දිත් ටික. හොඳයි. ඉවරයි නේද? හරි. ඒක කරමු. හොඳයි. මේ බබුදෝද අපි පළවෙනි පත්‍රය අදමු TFC QTFC බබුදේ නිමවුම් ප්‍රමාණෙත් එක්ක එක වෙනස් වෙන්නේ 50න් පටන් අරන් ඉස්සරහට TFC හරිද රයිට් ඒක සරල රේඛාවක් නේ ප්‍රමාණක්ෂයට සමාන්තර සරල රේඛාවක් ඊළඟ TVC කොහොමද පුතේ TVC ඔන්න ඔයනේ TVC TVC පටන් ගන්න කීයද බිඳුවේනේ TVC පටන් ගන්න බිඳුවේ පුතේ TC දැන් එනවා දැන් පුතේ ප්‍රස්ථාරයේ ලක්ෂණ ටික ලියමු. දැන් ඔය ප්‍රස්ථාරයේ අලවන්න ඉඩ තියලා ලියන්න මාතෘකාව ප්‍රස්ථාරයේ ලක්ෂණ. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න මම බලනවා පන්තියේ පටන් ගත්ත දවසක කනට දෙන්නේ කනට. හරිද? මේ ප්‍රස්ථාරයේ අලවලා තියෙන්න ඕනේ. නිකන් කොනක ගම් ගාලා එහෙම අලවලා දුන්නොත් ගාන්නේ පයින් ගහන්නේ. ප්‍රස්ථාරයේ හරියට කපලා ලස්සනට පොතේ පුල් පේස්ට් කරලා තියෙනවා. හුලග යන්න බෑ. අර මෙහෙන් ඉස්සිලා තියෙන්න බෑ. දැන් ප්‍රස්ථාර කොලේ අලවන්න ඉඩ තියලා යන්න ප්‍රස්ථාරයේ ලක්ෂණ. ප්‍රස්ථාර කොලේ අලවන්න ඉඩ තියලා යන්න ප්‍රස්ථාරයේ ලක්ෂණ. ප්‍රස්ථාරයේ ලක්ෂණ. ලෙන්දේ 1 ස්ථාවර පිරිවැය හා
ස්ථාවර පිරිවැය හා නිමවුම් ප්‍රමාණය අතර ස්ථාවර පිරිවැය හා නිමවුම් ප්‍රමාණය අතර ස්ථාවර පිරිවැය හා නිමවුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවක් නොපවතින අතර ස්ථාවර පිරිවැය හා නිමවුම් ප්‍රමාණය සම්බන්ධතාවක් නොපවතින අතර සම්බන්ධතාවක් නොපවතින අතර ස්ථාවර පිරිවැය 50න් ආරම්භ වී ස්ථාවර පිරිවැය 50න් ආරම්භ වී ස්ථාවර පිරිවැය 50න් ආරම්භ වී රතු පෑන අතර ගන්න ස්ථාවර පිරිවැය 50න් ආරම්භ වී ප්‍රමාණක්ෂයට සමාන්තර සරල රේඛාවක් ලෙස පිහිටයි. ප්‍රමාණක්ෂයට සමාන්තර සරල රේඛාවක් ලෙස පිහිටයි. ප්‍රමාණක්ෂයට සමාන්තර සරල රේඛාවක් ලෙස පිහිටයි. හරිද? right. යන් දෙමින් තරුව TVC ගැන ප්‍රමාණක්ෂයට සමාන්තර සරල රේඛාවක් ලෙස පිහිටයි. අපි ලියමු TVC ගැන. මොකක්ද TVC ගැන කියන්නේ? මූල ලක්ෂයෙන් ආරම්භ වී මුලදී අඩු වේගයකින්ද පසුව වැඩි වේගයකින් දිගලයි. අර ගුවන් යානයක් යන්නේ මුල් කාලේ මුලදී හිමීට ගිහිල්ලා කසරේට රුංගාලුට යනවා. එනම් කොහොමද TVC ගැන කියන්නේ? මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වී මුලදී අඩු වේගයකින්ද පසුව වැඩි වේගයකින්ද ඉහළට ගමන් කරයි. දැන් මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වී මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වී මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ මූල ලක්ෂයෙන් ආරම්භ වී රතු පෑන අතර ගන්න රතු පෑන අතර ගන්න මූල ලක්ෂයෙන් ආරම්භ වී මුලදී අඩු වේගයකින්ද මූල ලක්ෂයෙන් ආරම්භ වී මුලදී අඩු වේගයකින්ද පසුව වැඩිවන වේගයකින්ද මුලදී අඩු වේගයකින්ද පසුව වැඩිවන වේගයකින්ද ඉහළට ගමන් කරනවා. මුලදී අඩු වේගයකින්ද පසුව වැඩි වෙන වේගයකින්ද ඉහළට ගමන් කරනවා.
මුලදී අඩු වේගයකින්ද පසුව වැඩි වන වේගයකින්ද ඉහළට ගමන් කරයි. මුලදී අඩු වන වේගයකින්ද පසුව වැඩි වන වේගයකින්ද ඉහළට ගමන් කරයි. හරිද? right. යා මුලදී අඩු වන වේගයකින්ද පසුව වැඩි වෙන වේගයකින් ඉහළට ගමන් කරනවා. ඊට පස්සේ මුළු පිරිවැය TCS මේ බලන්න TC පටන් ගන්නෙ 50. 50 කියන්නේ මොකක්ද? ස්ථාවර පිරිවැය. TC පටන් ගන්නෙ 50. 50 කියන්නේ මොකක්ද? ස්ථාවර පිරිවැය. අන්න TC 50න් පටන් අරන් TVCට සමාන්තරව ඉහළට ගමන් කරනවා. කොහොමද ඒක? 50න් පටන් ගන්න. 50න් පටන් අරන් මුලදී අඩු වේගකින් පසුව වැඩි වේගකින් ඉහළට ගමන් කරනවා. ලියන්නේ ඊළඟ තරුණ. මුළු පිරිවැය වක්‍රය මුළු පිරිවැය වක්‍රය මුළු පිරිවැය වක්‍රය මුළු පිරිවැය වක්‍රය මුලදී අඩු වේගයකින්ද මුළු පිරිවැය වක්‍රය මුලදී අඩු වේගයකින්ද මුලදී අඩු වේගයකින්ද පසුව වැඩිවන වේගයකින්ද මුලදී අඩු වේගයකින්ද පසුව වැඩිවන වේගයකින්ද මුලදී අඩු වේගයකින්ද පසුව වැඩිවන වේගයකින්ද ඉහළට ගමන් කරයි. ඉහළට ගමන් කරයි. මුළු පිරිවැය වක්‍රය මුලදී අඩු වේගයකින්ද පසුව වැඩිවන වේගයකින්ද ඉහළට ගමන් කරයි. ප්‍රශ්නය ගන්න එතනම ලියන්න. මුළු පිරිවැය වක්‍රය මුළු පිරිවැය වක්‍රය මුළු පිරිවැය වක්‍රය මුළු ස්ථාවර පිරිවැයෙන් ආරම්භ වේ. මුළු පිරිවැය වක්‍රය මුළු ස්ථාවර පිරිවැයෙන් ආරම්භ වේ. හරිද? මුළු පිරිවැය වක්‍රය මුළු ස්ථාවර පිරිවැයෙන් ආරම්භ වේ. මුළු ස්ථාවර පිරිවැය මුළු පිරිවැය වක්‍රය මුළු ස්ථාවර පිරිවැයෙන් ආරම්භ වේ. මුළු පිරිවැය වක්‍රය මුළු ස්ථාවර පිරිවැයෙන් ආරම්භ වේ. අන්තිම වාක්‍ය පදේ නතර කරගන්න. හරිද? හොඳට බලන්න. පුතා විස්තර ටික මට එවන්න. තාම පස්වෙනිද තමයි පටන් ගන්න බෙදන්නේ. 5 දවස් 3ක් ඇතුළත බෙදනවා. ගෙදරටම ගෙනත් දෙනවා. ඔබට කිසිම හානියක් නැහැ. මේ වෙලාවෙ එන්න යන්න ගෙයින් ඉලටව බහින්න එපා. හරිද? ගෙදරටම ගෙනත් දෙයි. පන්ති ගාස්තුව 150කින් අඩු කළා භාගයකින් අඩු කරපු එකම පන්ති. ඔබ ඒව මතකයේ තිබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබට අමාරු වෙලාවේ අපි ඔබට සහයෝගය දුන්නා. ඒ වගේම මම හිතේ 2023 ශිෂ්‍ය කණ්ඩායම දැනුවත් කළ ඔබට සහයෝගයක් දෙන්න. මේ සැරේ ප්‍රතිඵල එන්න ඉන්න සෙට් එකේ අඳුරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් සහයෝගය දෙන්න පන්ති ගැන දැනුවත් කරන්න. හරිද? right. මේ බලන්න හොඳ. දැන් පුතා මෙන්න මේ වක්‍ර දෙක අතර පරතරය ගන්න ඕනම තැනකින් ලක්ෂ දෙකක් කරන් ඔය දෙක අතර පරතරය බලන්න. කීයද කියලා බලන්න. මැසේජ් කරා. අඩුවල අරන් මෙහෙට බලන්න. මේ පැත්තෙන් බලන්න පරතරය. කීයද පරතරය?
මැසේජ් එක දාන්න. ඔව්. everyone මැසේජ් දාන්න දෙක. අට බලන්න පුළුවන් ඒක. කීයද? හොඳ වැඩේ බලන්න. කීයද? ඔව් පුතේ. මේ වක්‍ර දෙක අතර ඕනම තැනක පරතරය 50යි. 50 කියන්නේ මොකක්ද? TFC. TC TVC වක්‍ර දෙක සමාන්තරයි මම. මේ ඕනම තැනක පරතරය පුතේ 50. දැන් පුතේ අර පුතාගත්ත ලක්ෂ දෙක තියෙනවනේ. පුතාගත්ත ලක්ෂ දෙක තියෙනවනේ. ඒ ලක්ෂ දෙක ඔන්නෝම දාලා 50යි කියලා. ඒ ලක්ෂ දෙක ඔන්නෝම දාලා 50යි කියලා දාන්න. ඒ ලක්ෂ දෙක ඔන්නෝම දාලා 50යි කියලා දාන්න. හරිද? right. එහෙනම් කියමු TC TBC අතර පරතරය හැමතිස්සෙම සමානයි. ඒක මුළු ස්ථාවර පිරිවැයට සමානයි. හරිද? right. ප්‍රථම නිලියන්ට අවසාන තරුව අපි MC අඳින්නේ ලබන සතියේ සිකුරාදා. නෑ ලබන සවුදා. හරිද? සවුදා. ලියන්න. TC සහ TC සහ TBC TC සහ TBC අතර පරතරයෙන් කියවෙන්නේ TC සහ TBC අතර පරතරයෙන් කියවෙන්නේ ආන්තික පිරිවැය. TC සහ TBC අතර පරතරයෙන් කියවෙන්නේ TC සහ TBC අතර පරතරයෙන් කියවෙන්නේ මුළු ස්ථාවර පිරිවැය. TC සහ TBC අතර පරතරයෙන් කියවෙන්නේ මුළු ස්ථාවර පිරිවැය. TC සහ TBC අතර පරතරයෙන් කියවෙන්නේ මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. හරිද? TC සහ TBC අතර පරතරයෙන් කියවෙන්නේ මුළු ස්ථාවර පිරිවැය. මම අහන වැඩක් පුතාගේ මොකක්ද? බදු සානාධාර ටියුට් එක පිරෙව්වද? ගිය මාසේ ප්‍රශ්න පත්‍ර ටිකට උත්තර ලිව්වද? අනිවාර්යෙන් වැඩ ටික කරලා තියාගන්න. ලබන සතියේ ඉඳලා පුතේ තව පැය දෙකක් අපි ගන්න බලනවා. පැය දෙකක් අරගෙන පේපර් ක්ලාස් එකක් වැඩ ටික කරනවා. රිවිෂන් ටියුට් එක ලැබුණාට පස්සේ තමයි පුතේ මේ වැඩ ටික පටන් ගන්න ඕනේ. හරිද? හරි එහෙනම් පුතේ අදට අපි කතාව අවසන් කරනවා. ආයුබෝවන්. තෙරුවන් සරණයි.